ලක්විරෝ දායකත්ව ධර්මදේශනය සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපට මේ උතුම් ධර්මය කියා දෙන ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ඔබ අප සියලු දෙනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි ඔබ මේ ජීවත් වෙලා ඉන්න මේ ලෝකයේදී, මේ සමාජය තුලදී අපි හැමෝම කියනවා දෙයක් තමයි. මොකද්ද? අපි සමහර වෙලාවට කියනවා අපි මේ කෙනා අපිව රැවට්ටුවා, මේගොල්ලෝ අපිව රවට්ටලා තියෙන්නේ, මේගොල්ලෝ අපිව රවට්ටලා අපි වන්දලා අපිට මෙහෙම කළා. අන්තිමේදී අපි ඇඳුණා, අන්තිමේදී අපි රැවටුණා, අපිමයි අන්තිමේදී කරදරේ වැටුනේ කියලා. අපි මේ වගේ දේවල්, අපි මේ වගේ වචන සමහර වෙලාවට අපේ ජීවිතේ අපි පාවිච්චි කරනවා නේ. එතකොට එහෙම කියලා සමහර වෙලාවට අපි කරනවා, එක්ක එහෙම කියලා අපි කියනවා අපි රවට්ටපු මුන්ට හොඳක් නම් වෙන්න එපා දෙයනේ, දෙයියෝ බුදුන් මේ ලෝකෙ ඉපදුනා නම් මුන්ට මෙහෙම හොඳක් නම් වෙන්න එපා කියලා අපි ওই විදිහට සමහර වෙලාවට අපේ හිතෙන් අපි ශාප කරනවා. ওই විදිහට අපි ජීවිතය ගත කරනකොට අපිවත් දන්නේ නැහැ සමහර වෙලාවට අපේ ජීවිතේට පව් සිද්ධ වෙලා, අකුසල් සිද්ධ වෙලා, අපිම අපේ ජීවිතේ සමහර වෙලාවට ඔය මොන හරි ආවේග වලට අහු වෙලා කටයුතු කරලා ගහමරාගෙන ප්‍රශ්න වලට පැටලිලා අපි සමහර වෙලාවට අනුතුරු වලට අපිම අපේ ජීවිතය ගැන පොඩ්ඩක් පිටිපස්සට හැරිලා බැලුවොත් අපිම අපේ ජීවිතේට කොහොම ප්‍රශ්න වෙලා නැද්ද? වෙලා තියෙනවනේ. එතකොට බලනකොට ඇත්තටම හොඳට කල්පනා කරොත් ඇත්තටම අපි රැවටිලා නැද්ද? ඇත්තටම බැලුවොත් අපි රැවටිලා. අපි හිතන් හිටන්නේ දේවල් වලින් තමයි. අපි සමහරට කියන්නේ අපි පුද්ගලයෙක්, මොකක් හරි ආයතනයක්, මොකක් හරි දෙයක් තමයි අපි දන්න, අපේ ඥානී හැටියට අපි කියන්න දන්නේ අපිව රැවට්ටුවා කියලා නේද? අපි එහෙමනේ නේ කිව්වේ. අරයා මාව රැවට්ටුවා,
අර ආයතනෙන් අපිව රැවටුවා. මේගොල්ලෝ මෙහිම අපිව ඇඳුවා. අපි එහෙම අපි හිතුවේ බාහිරින් මොකක් හරි එකක් තමයි අපි රැවටුවේ කියලා නේ. හැබැයි බලනකොට ඇත්තටම වෙලා තියෙන්නේ මොකද්ද? අපි අපේ විසින් රවට්ටගෙන. එහෙම හිතෙන්නේ නැද්ද? පොඩ්ඩක් හිතුවොත් හොඳට ඇත්තටම හොඳට කල්පනා කරලා බැලුවොත් අවංකවම මධ්‍යස්ථ හිතකින් ඇත්තටම රවට්ටන් තියෙන්නේ කවුද? තමයි රවට්ටන් තියෙන්නේ. හරි ලස්සනට බුදුරජාණන් වහන්සේ ඕක දේශනා කළා කොහොමද දන්නවද? ඒ තමයි භාගතුන් වහන්සේ වදාළනවා චිත්තේන වංචිතා සත්තා. මේ සත්වයින් රැවටෙන්නේ හිතටමයි කිව්වා. ඒ රැවටිලාට පස්සේ මොකද වෙන්නේ ඒගොල්ලෝ? මාරස්ස විසේ රත. ඊට පස්සේ ඒගොල්ලෝ අන්න මේ හැමදේම පාලනය කරන ඒ කෙනාගේ අරමුණු වලට ඇලීම එයාට උණු විදිහටම අනේ ඒගොල්ලෝ වාසය කරනවා කිව්වා. ඒ මොකෙන්ද රැවටිලා තියෙන්නේ? ආයාගේ හිතටම රැවටිලානේ. චිත්තේන වංචිතා සත්තා. සත්වයින් රැවටෙන්නේ එයාගේ හිතටමයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා කොහොමද? අනේක ජාති සංසාරං සන්දාවන්ති ආවිද්දසු. ඔවුන්ට සත්‍ය නම් පේන්නේ නැහැ කිව්වා. ආවිද්දසු දස්සනේ යාලගේ ඉවරයි. පේන්නේ නැහැ. අන්තිමට සිද්ධ වෙන්නේ මොකක්ද? නොයි ජීවිතවල ඉපදෙමින් සසරේ අනේක ජාති සංසාර නොයි විදිහට ඉපදෙමින් මැරෙමින් මේ සංසාරේ ඇවිද යන්නමයි වෙන්නේ කිව්වා. මොකේට රැවටුනොත්ද? රැවටිලා ඉඳලා. ඒ තමයි අපේම හිතට. ජීවිතය ගැන පොඩ්ඩක් කල්පනා කරලා බැලුවොත් සමහර වෙලාවට අපි දැන් මේ දබ්බන අහන අයගේ විවිධ වයස් මට්ටම් ඇතිනේ නේ. දැන් මෙතන දැන් සමහර වෙලාවට මේ අවුරුදු 30 40 අය 20 30 අය 50 60 අය 10 15 අය වහනවනේ. එතකොට ඒ වයසේ මට්ටමට අපි විවිධ අරමුණු වලට අපි අපේ හිතෙන් අපි අහුවෙලා නැද්ද කියලා හොඳට කල්පනා කරලා බලන්න. අපි චිත්තේන වංචිතා සත්තා. සත්වයා ඒ වයස් ඒ විදිහට සිත්වි වලට රැවටිලා නැද්ද? ඒ තේරුම් ගන්න මම මෙහෙම කියන්නේ. දැන් සමහර වෙලාවට මෙතන සමහර ඕන බනහන අය සමහර අය බැඳලා ඇතිනේ. බැඳපු අය ඉන්නවා. බඳින්න කලින් කොහොමද හිටියේ? ඒ සිතෙම නෙමෙයිද කිව්වේ අනේ මේ තමයි හොඳම කෙනා. මේ තමයි හොඳ සිරියා කාන්තාව. මෙයා තමයි ලෝකෙ මට ඉන්න එකම යසෝදරාව. ඕනේ කිව්වේ. කවුද කිව්වේ? බාහිරින්ද අපිට කිව්වේ. යාළුවෝද අපිට කිව්වේ. නෑනේ අපිමයි අපේ හිතට අපේ යාළුවන්ටත් අපි සමහරට කිව්වේ නැද්ද මට නම් අනේ යාළුවේ යසෝදරා වගේ කෙනෙක් හම්බුනේ අප්පා. දාහින් සම්පත කිව්වේ නැද්ද? කිව්වනේ එහෙම. හැබැයි එහෙම කියලා හිතින්ම පස්සේ දවසක එහෙම කියපු ඒ හිතම පස්සේ දවසක අවුරුද්දක් නම් හිතන්න බෑ. සමහර වෙලාවට ඊටත් අඩුයි. සමහර වෙලාවට මගුල් ෆොටෝ එකවත් තාම එළියට අවිල්ලා නැහැ. ඊට කලින් වගේ ඒ හිතම කියන්නේ නැද්ද? අර සිරියා කාන්තාව කියපු ඒ හිතම පස්සේ කියන්නේ නැද්ද? අනේ මම බැනගත්තේ යක්ෂණියන්නේ. කෙල්ලෙන් කියන්නේ නැද්ද? අනේ මම බැනගත්තේ යකෙක් නේ. ඔහොම කියලා නැද්ද අපේ හිතෙන්? තියෙනවනේ. තව විවිධ අවස්ථා මම එකක් උදාහරණයක් කියවි ඔයගොල්ලන්ට. එතකොට අපි හිතුවා මේක තමයි එකම එක දේ කියලා ඒ අවස්ථානුකූලව. ඒ ජීවිතේ විවිධ තැන්වල හම්බෙනකොට සමහර වෙලාවට අපිට යාළුවෝ හම්බෙලා ඇතිනේ. එහෙම යාළුවෝ හම්බුනාට පස්සේ අපි යාළුවෝ කිව්වේ නැද්ද? යාළුවන්ටම අපි කියලා නැද්ද? යාළුවෙක් වුණා. ඔයා මගේ සහෝදරයෙක් වගේ. සහෝදරයෙක් වෙන්න
එක මම්මගේ කුසේ ඉපදෙන්න ඕනේ හලෝ. ඒ වුණාට අපේ අයියටත් වඩා ඔය අම්මට සහෝදරයෙක් වගේ අපේ යාළුවන්ටම සහමාර විදිහට අපිම කොහොම කියලා ඒ යාළුවටම පස්සේ මේව කරනකොට අපි බැනලා ගිහිල්ලා කචල් බචල් දාගෙන ගහගෙන මරාගෙන නැද්ද ජීවිතේ? අනේ මේ මිනිස්සු මාව රැවට්ටුවනේ මාව ඇඳුවනේ කියලා නැද්ද? කියනවනේ. ඒතකොට අපේ හිත අපේ තන් ඉදිරියට රැවටෙන්නේ නැහැ කියලා. අනේ මම රැවටෙන්නේ නැහැ. මම සමාජ විද්‍යාව හොඳට දන්නවා. මම දේශපාලන විද්‍යාව හොඳට දන්නවා. මම රාජ්‍ය බලය ඊට පස්සේ ඔය දේවල් හොඳට දන්නවා. ආණ්ඩුක ව්‍යවස්ථාව ඊට පස්සේ ආණ්ඩුක්‍රම අධිකරණය හැමෝම දන්නවා. මම දේශපාලන පැත්තෙනුත් දන්නවා. මම සමාජ විද්‍යාවෙන් පැත්තෙන් දන්නවා කියලා අපි වන්දන්න බෑ. අපි ඒකේ න්‍යායන් දන්නවා. ඩැහැරෙන්ඩොෆ් ගැන දන්නවා අපි වන්දන්න බෑ කියලා අපි ඔහොම කියලා සමහර විට හිතාගෙන ඉඳලා අපිම සමහර විට ඇඳිලා අපිම මූණෙන් ළඟ ඉන්නේ නැද්ද? ඒතකොට අපේ හිත අපි හිතුවට එහෙම වෙන්නේ නැහැ කියලා ඇත්තටම අපි රැවටෙනවා. අපි රැවටිලා ඉන්නේ හැටි අපේ බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට දේශනා කරන කොහොමද කියලා. එතන දන්නවද කොහොමද? ඒ තමයි මෙහෙම බුදුරජාණන් දේශනා කරනවා. අපි හැමදේම හැවුවොත් අපි ඔන්න මෙහෙම අහනවා. ඇස නිත්‍යයිද අනිත්‍යයිද කියලා හෙවොත් අපි කියන්නේ අනිත්‍යයි. මේ දේවල් නිත්‍යයිද අනිත්‍යයිද කියලා අපුවම අපි කියන්නේ අනිත්‍යයි කියලා. හැබැයි අපි කියනවා අපි එහෙම කිව්වට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ලෝක සත්වයා ඉන්නේ ධර්මයේ නුවණින් විමසන්නේ නැති තාක්. මේ ලෝක සත්‍ය වෙහිලා තිබෙන දැන් මේ ගාථාවේ මොකද්ද කී දේශනා කළේ භාගතුන් වහන්සේ අවිද්දසු වලට පේන්නේ නැහැ කිව්වා. අන්න පේන්නේ නැති වෙලා තියෙන්නේ කොහොමද කියන එක තමයි මේ කියන්නේ. එයාලා හිතන් ඉන්නේ අනිත්‍ය දේ නිට්ටයයි කියලායි. අපි අනිත්‍ය කියලා වචනෙන් කිව්වට ඕ එහෙම තමයි කියලා කිව්වට අපිට ඇත්තටම හොඳට කල්පනා කරලා බැලුවොත් අපිට අනිත්‍ය ගැන මහා එහෙම අපි අනිත්‍ය කියවට මහා දැනුමක් තියෙනවද නැද්ද? අවංකවම බලන්න ඇත්තටම එහෙම අනිත්‍ය ගැන දැනුමක් නැහැ නේ. අනිත්‍ය කියලා කිව්වට අපිට එහෙම ඇත්තටම අනිත්‍ය ගැන එහෙම එකක් තේරෙන්නේ නැහැ නේ. ඒකේ ශ්‍රාවකයන් දේශනා කළේ ලෝක සත්‍යය අනිත්‍ය කිව්වට එයාලා ඉන්නේ නිට්ටයයි කියන සංඥාවේ. ඔන්න එකක් අපි හිත රැවටිලා තියෙන එක ආකාරයක්. ඊට පස්සේ බුදුරජාණන් දේශනා කරන ඕන අපි ඊළඟට ඇඳිලා ඉන්නවා කියලා මෙහිම. ඒ තමයි අපි ඇහුවොත් එහෙම මේ හැම දෙයක්ම දුකයිද සැපයිද අප්පා කියලා ඇහුවොත් එහෙම අපි කියන්නේ මොකද්ද? අපේ මේ හැම දෙයක්ම නියම් මේ හරිම දුකක්. හරිම පීඩාවක්. හරිම කරදරයි. මේ එපා වෙලා තියෙන්නේ. කවද්ද මේ සසර දුකින් නිදහස් වෙන්නේ අපි කියලා අපි ඔහොම කියනවද නැද්ද? කියනවනේ. හැබැයි අපි සැපයි කියලා යමක් අරන් ඉන්න වෙලාවක අපි හැවොත් එහෙම ඕක දුකයිද කියලා. එතකොට මොකද කියන්නේ? ඒක ඔන්න තේරුම් ගන්න මම මෙහෙම කියන්නම්. ඔන්න අපි හිතමු මෙහෙම කාට හරි කෙනෙක්ට කියනවා අපි මැරෙනවා. උදේ පාන්දර ඔන්න කියනවා. මොකද්ද? මැරෙන්න පුළුවන්. අපි මැරෙන ස්වභාවයෙන් යුක්තයි. ඒ මැරෙන ස්වභාවය අපි ඉක්මවලා නැහැ. මේ උදෑසනින් ওই දේවල් හිතනද අපි මේ උදේ නැගිටලා ගියාට හවසට ගෙදර එන්න පුළුවන් වෙයිද දන්නේ කියලා උදේ කෙනෙකුට කිව්වොත් එහෙම උදේ වරුවේ ගෙදරින් දොට්ට බහිනකොටම ඔයම විදියට මරණය ගැන කිව්වොත් එහෙම මේ විදියට හිතන්න කියලා මොකද වෙන්නේ? බැනුම් අහගන්න නේද උදේ පාන්දර මෝසල කතා කියන්නේ 15 කියලා. එහෙම කියන්නේ දැහැබැයි ඇහුවොත් අපි ඔන්න ආයමන් කිව්ව බලන්න. අපි ඇහුවොත් කියන්නේ මොකද්ද? දුකයි කියලා කියනවනේ. ඒ කිව්වට අපිට දුක ගැන කියනකොට ලෙඩ වෙනවා අපි.
කියලා කියනකොට ඒක අහන්න අපි එච්චර කැමති නෑ. වයසට යනවා කියන එක ගැන පොඩ්ඩක් කියලා දෙනකොට අපේ මූණුව කිලිනවනේ. ඊළඟට මැරෙන අය ගැන කිව්වොත් අපි ඔක කියන්න එපා කියනවා. තව ජීවත් වෙන්න තියෙනවා. එතකොට බලපුවම ඇත්තටම අපි රැවටිලා නැද්ද? ඇත්තටම අපි රැවටිලා නේ. හොඳට හිතන්න මේ ටික. නේ හොඳට බලන්නකෝ. රැවටිලා නේ. හැබැයි අහුවොත් දුකයි කියලා කියනවා. වචනෙට කිව්වට ඇත්ත ඇතිසිටියෙන් කතා කරන්න පටන් ගත්තාම හිතන්න කියලා ඒ පැත්ත කියපු ගමන් ලොක් වෙනවනේ හිත. ඒකට එතකොට කැමති නෑ. ඒකයි බුදුරජාණන් දේශනා කළේ. ඒ ගාථාවේ මොකද්ද? චිත්තේන වංචිතා සත්තා. මේ සත්‍යය රැවටිලා තමයි මේ හිතෙන් ඉන්නේ. හිතට රැවටිලා. හිතින් රවට්ට තමයි ඉන්නේ. ඒ වෙච්ච අයට කවුද ඒගොල්ලෝ? කවුද සිතට රැවටිලා ඉන්න අය? කවුරු වෙන්නේ නැද්ද? අපි. වෙන කවුරුත් නෙමෙයි. අපි ගැන මේ කියන්නේ. ඒගොල්ලෝ ඊට පස්සේ ඉන්නේ කොහොමද? අපි ඔන්න බලන්න ඊළඟ ඒ ගාථාව ඊළ පස්සේ තේරුම බලන්නකෝ. මොකද්ද? මාරස්ස විසේරත. අන්‍යයාගේ ලෝකේ එයාගේ අරමුණු වලට එළියෙලි නෙමෙයිද අපි ඉන්නේ. කාමයේ ගැන අපි හිතන්නේ කොතේ රූප පස්සේ ගිහිල්ලා අපි එළියෙලි නෙමෙයිද ඉන්නේ. ඊට පස්සේ සිතට වසංගල දැන් අර මම ඉස්සෙල්ලා කිව්වේ සිරියාකාන්තාවගේ උදාහරණ ගන්නකො. එතකොට අපි හිම ඒ ඇසට පෙරෙන රූපෙට එළිලා ගිහිල්ලා පස්සේ යා යක්ෂණියක් කියලා බයිනවා. වැරදීනේ එතකොට. ඇත්තටම අහුනේ කවුද අපිනේ? තමාමනේ. අපි කිව්වට බහුවචන වලට ඒක මම. අපි තනියමනේ. ඕකනේ ඇත්ත. එතකොට හොඳට තේරෙනව නේද? අපි අනිත්‍යයි මේක දුකයි කියලා කිව්වට අපේ හිත ඒක නෝනින් විමසන්නේ නැති නිසා අපිට ඒ දේ ඔලුවට යන්නේ නැහැ කියලා. දේශනාවේ අහලා තියෙනව නේද මෙහෙම ටිකක්. මෙන්න මෙහෙම කරුණක් අහලා නැද්ද? කල්යාණ මිත්‍ර සේවනයයි සී සද්ධර්මයේ ශ්‍රවණයයි කියන කරුණු දෙකෙන් මොකද්ද යාට බාහිරින් ලැබෙනවා කියනවනේ. අහලා තියෙනවනේ ඔබ. ඊට පස්සේ කරුණු දෙකක් කවුද ඇති කරගන්න කියන්නේ? බණ කියන කෙනාද? නෑ ඒ කියන අයයි අහන අයයි ඔක්කොම තනියම ඇති කරගන්න කියනවා. තව කරුණු දෙකක් නේ. මොකද්ද? යෝනිසෝ මානසිකාරයයි ධම්මානුධම්ම පටිපදාවයි කියන දෙක. ඒක නෑ. ඒ කරුණු දෙක අඩුයි. ඒ නිසා තමයි අර කෙනාට උදේ මරණය ගැන කියපුවම ඕව කියන්න එපා කියන්නේ. එතකොට අපි ඒ අර ලෝකයේ මේ ඇසට අයිතිකාරයාගේ කනේ නාසයේ දිවේ කයේ මනසේ අයිතිකාරයට අපි අහුවෙලා ඉවරයි. ඒක තමයි භාග්‍යතුන් දේශනා කරන්නේ. යාගේ අරමුණු වලට එළියලි ඉන්නවා. ගහපන් කියනකොට අපි ගහන්නේ නැද්ද ඊට පස්සේ? කවුද අපි ගහන්න කියලා අපි අත ඔස්සවන්නේ? දෙයයන් හස්සේ දෙවිලා අත ඔස්සවලා ගස්සවන්නේ අපි තව කාට හරි. එහෙම නැත්නම් මහා බ්‍රහ්මයේ වලද බැනපන් කියලා කියපුවම බන්නවන්නේ. නේනි? නේ හොඳට බලන්න කිතලානේ. අපි මම හිතලා බනින්නේ බැනපන් කියපුවම මෙන්න බැන්න කවුද බැනපන් කියලා අපිට කියන්නේ? හිත නේද අපේ. අපි රැවටිලා. මුන්ට ගහන්න, වුණියම් කරන්න, අරක කරන්න, මේක කරන්න, බලවල් කපන්න. ওই මිනිස්සුන්ට කියලා එහෙම කියනකොට කවුද ඒක කිව්වේ? දෙයයන් වහන්සේ දැවිලා. දේවතන් වහන්සේ පහළ වෙලා ආකාශයෙන් ඉඳන් කිව්වේ නැහනේ. කිව්වේ කවුද? හිතමයිනේ. ඊට පස්සේ අපි හිතට ඕන විදිහට අපි හැසිරුනේ හිත කාගේද එහෙනම්? අන්න කෙනා. ඒකයි බුදුරජාණන් දේශනා කරන්නේ. ඒ අරමුණු වලටම අහුවෙලා ඒ එළියෙලි ජීවිතේ ඉන්නවා. එතකොට දැන් තේරෙන්නේ අපි පාලනය කරන්නේ කවුද කියන එක. කවුද? දේවතන් වහන්සේද? මහා බ්‍රහ්මයාද? නෑ. මේ ඇසේ අයිතිකාරය. නාසයේ දිවේ කයේ මනසේ මේ හිතේ අයිතිකාරය. හරි පුදුමයි. බුදුරජාණන් වහන්සේ නමක් පහළ නොවෙන්න අපි ඉගෙන ගත්ත එක විශේෂක මේවා කියලා තිබ්බද? අපි මෙහෙම හිතට රැවටිලා ඉන්නේ කියලා.
අපිට ඩෙහෙරෙන්ඩ් කියලා දුන්නද සමාජ විද්‍යාවේ මේ විදිහට හැව වෙනවා කියලා හිතට අපි කිව්වේ ඒගොල්ලෝ මාක්ස්ලා කිව්වේ. එයාලා මොනවද කිව්වේ? මාක්ස් දාගන්න කිව්වේ අර්බුදයෙන් තමයි ගැටුමෙම ගහපල්ලක් ගහලම තමයි ගොඩ යන්න තියෙන්නේ කියලා නේද කිව්වේ. ඒ වගේ ගැටුම් වාදය ගැන අපිට ඉගෙනුවා. අපි ඕවගේ අපි හිත තිබුණේ නේද? එතකොට අපි දැනගෙන හිටියේ නෑනේ සමාජ විද්‍යාව, දේශපාලන විද්‍යාව ඔය ඉගෙන ගන්න කාලවල වල. අනිත් දේවල් ඉගෙන විෂයන් වල බයෝ සයන්ස් ඉගෙන ගන්න කාලේ, ගණන් හදන කාලේ ඇප්ලයිඩ්. ඔය කරනකොට අපිට ඉගෙනුවේ නෑනේ මෙහිම අපි හිතට අහුවෙලා ඉන්නේ කියන එක. බුදු කෙනෙක් පහළ නොවෙන්න පින්වත්නි හරි පුදුමයි. ඒකයි බුදුරජාණන් වහන්සේ නමකගේ පහළවීම දුර්ලභයි කියලා කියන්නේ. මේ දේ පෙන්වන්න වෙන කිසි කෙනෙක් නැහැ. අපි එහෙනම් ඉගෙනගත්ත දැනගත්ත අපේ විශේෂක අපේ දැනුමක අපේ සාමාන්‍ය අපේ හිතට තේරෙන රටාවට අනුව අපි ලෝකයේ ගත කර මම තමයි දන්නේ, මම තමයි ශ්‍රේෂ්ඨ, මම තමයි උතුම් කිය අපි ඉඳීනේ. බලන්න අපේ හිතේ ස්වභාවය හරියට කියලා දෙන්න දන්නේ අපේ බුදුරජාණන් වහන්සේ විතරයිනේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා මොකද? තව ඒකෙන අහුවෙලා ඉන්නවා කියන තව විදිහකට. ඊට පස්සේ තමයි මේ ලෝකේ හැම දෙයක්ම ශ්‍රාසනවසේ දේශනා කළා අනාත්මයි. අනාත්මයි කියන්නේ මොකද්ද? තමාගේ වශයෙන් පවත්ව ගන්න බෑ කියන දේ. ඒකයි අනාත්ම කියන වචනේ තේරුම. තමාගේ වශයෙන් තමාට ඕන විදිහට පවත්වන්න බෑ. මේ කන, නාහි, දිව, කය, මනස, ආධ්‍යාත්මික දේ වේවා, බාහිර දේවල් වේවා. මේ හැම දෙයක්ම තමයි වශයෙන් පවත්ව ගන්න බෑ. අනාත්මයි කියලා බුදුරජාණන් දේශනා කළා. හැබැයි ලෝක සත්වය රැවටිලා ඉන්නේ කියනවා, හිතෙන් රවට්ටනවා කියනවා. කොහොමද? අනාත්මදී ආත්මයි කියලා. අපි ඒ ආත්මීය වශයෙන් පිටිපස්සෙන් නෙමෙයිද මේ දුවන්නේ? අනාගතයේ කී අපි මෙහෙම ප්ලෑන් ගහන්නේ නැද්ද? ඊට පස්සේ මෙහෙම කියලා අපි ඊළඟට හිතන්නේ නැද්ද මෙහෙම කරන්න ඕන? මෙහෙම දෙයක් වෙන්න ඕනේ. මිනිසෙක් අනාගතය ගැන යම් සැලැස්මක් තියෙන උනේ ඒක වැරද්දක් නැහැ. අනාගතය ගැන යාගේ ඉගෙන ගන්න දැන් අපි මෙහෙම ඉගෙන ගන්න ළමයෙක් අධ්‍යාපනයේ පැත්තෙන් හොඳ තැනකට යන්න යාගේ දැක්මක් තියෙන උනේ ඒක බුදු ධර්මයට විරුද්ධ නැහැ. බුදුරජාණන් අපට දේශනා කළේ මංගල සූත්‍රය මොකද්ද? මනාකොට ශිල්පී ඉගෙන ගන්න කියලා. ඒ කියන්නේ ඉගෙන ගන්න එපා කියලා බුදු කෙනෙක් කවදාවත් දේශනා කළා නැහැ. එහෙම කියනවා නම් ඒක ධර්මයට වැරදි. ඒක අධර්මයක්. භාගතුන්සේ දේශනා කළේ ඉගෙන ගන්න කියන එකත් කොහොමද? මනමින් ශිල්පී ඉගෙන ගන්න කියලා. ඉගෙන ගන්න එකත් සුපිරියටම ඔබට තේරෙන වචනෙන් කිව්වොත්. එතකොට එහෙම දැක්මක් තිබුණාට අන්න ප්‍රශ්නයක් නැහැ. ඒකකට යම් සැලැස්මක් කරනවා හෝ කටයුතු කළාට ඒක ධර්මයට විරුද්ධ නැහැ. හරි. නමුත් සමහර දේවල් අපි හිතන්නේ මහා ලෝකෝට කොහොමද ඒ කියන්නේ? ඔන්න මෙහෙම ඒක තේරෙන විදිහට කිව්වොත් උන පුද්ගලෙක් ඉන්නවා. සමහරු කියන එයාගේ හැටිම ඉන්න මෙහෙම. ඒ පුද්ගලයාගේ කතාව කොහොමද? චර්යාව එයා නැවෙන් යන්න කතාව. හැබැයි මිනිසයාට හබලක්වත් නැහැ. යන්නේ ඉන්නේ මොකෙන්ද? නැව් කතාව. හැබැයි හබලක්වත් නැහැ ජීවිතේ. එimhe මිනිස්සු ලෝකේ නැද්ද අපිට හම්බෙලා? සමහරවිට අපිට හම්බෙන්න දෙයක් නෑ. අපිත් එහෙම තමයිනේ. ඒතර අපි ඉන්නේ හැමදේම හරි පුදුමයි. අනේ හොඳයි මට ඕන විදිහට තියාගන්න පුළුවන් කියලා. ඇත්ත මොකද්ද? ඇත්තටම අපිට ඕන විදිහට හැමදේම පවත්වන්න බෑ. අපි අධ්‍යාපනයේ පැත්තෙන් ගත්තා. ගයක් හදාගන්න හැටියට මොකෝ අපි? ගේ හදාගන්න අපි ප්ලෑන් එක ඇඳලා අපිම ප්ලෑන් එක ඇඳලා අපි මේ ගේ හදන්න යනවා. හැබැයි ප්ලෑන් එක වෙනස් වෙන්නේ නැද්ද? වෙනස් වෙනවනේ. ඒ සාමාන්‍ය දේත් එහෙම අපි හිතන විදිහට අපිට ඕන විදිහට බැරි නම් අපිට කොහොම අපිට ඕන විදිහට පවත්වන්නද?
අපේ කන් දෙකක් අපිට කොහොම විදියට අපි පවත්වන්නද? ඇසට පෙනෙන රූපේ අපේ හිත අපි කොහොම අපිට ඕන විදියට පවත්වන්නද? අපිට ඔන්න ඕක තමයි බුදුරජාණන් දේශනා කළේ තේරුම් ගන්න කියලා. බුදු කෙනෙක් පහළ නොවෙන්න මේවා තේරුම් කරලා දෙන්න වෙන කිසි කෙනෙක් නැහැ. එහෙනම් අහුවෙවි ඉන්නවා. අහුවෙවි ඉන්න නිසා තමයි මේ ගාථාවේ ඊට පස්සේ මොකද තියෙන්නේ? අනේක ಜಾති සංසාරං අහන්න යනවා කියනවා. සසරේ යදුවනවා. ඇයි අහුවෙලානේ? මොකක්ද අහුවෙලා තියෙන්නේ? අර දේවල් වලට. අනිත්‍යයි කියවට හැබැයි නිට්ටයයි කියලා අහුවෙලා. මේන් දුවන සසරේ. දුකයි කියලා කිව්වට සැපයි කියලා යහුවෙලා මේන් දුවනවා සසරේ. තමගේ වශයෙන් පවත්ත ගන්න බෑ කියලා කිව්වට හැබැයි පවත්ත ගන්න පුළුවන් කියලා යහුවෙලා. ඕක නේද අපි කාටත් වෙලා තියෙන්නේ ඇත්ත. අවංකවම ඇත්ත කල්පනා කරොත් ඕකනේ. අපි දුවන්නේ නැද්ද? දැන් මොකද අපි මේ බණ කිව්වට ඔයාලා බණ ඇහුවට අපි ආයිපදින්නේ නැද්ද? ඉපදෙනවනේ. අවංකවම තමන් ඕන පුද්ගලයෙක් අවංකව කල්පනා කළොත් අවංක නම් එයා හදවතට අනුව සිතට අනුව ඇත්ත කතාවක නේද? ඒතර ඕන ඔය දෙයින් ඔය සිතේ අපි එක එක්කනාගේ ඔය සිතේ තිබෙන ඔය යථා ස්වභාවය තේරුම් ගන්න කියන තේක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඔන්න ඕම ශ්‍රාස්ත්‍රඥ වහන්සේ දේශනා කළේ ඉස්සරලාම අපි අහුවෙලා ඉන්න හැටි තමයි භාගතුන් වහන්සේ ඉස්සරලා කියලා දුන්නේ. මෙන්න මෙහෙම අනතුරක්, මෙහෙම ප්‍රශ්නයක්, මෙහෙම සිද්ධියක් වෙනවා අය කියන එක. මොකද එහෙම අපි තනියම අපිට තේරෙන්න කවුද අපිත් එන සම්මා සම්බුදු වෙන්න බෑ. එහෙම අපිට තනියම තේරෙන්නේ නැහැ. තනියම තේරුම් ගන්න අවබෝධ කරන්නේ මේ ලෝකෙ එක්කනයි. කවුද? බුදුරජාණන් වහන්සේ නම පයකිනේ ශ්‍රාස්ත්‍රඥාන්සිට ගුරු උපදේශ රහිතව මේ දුක ගැන, දැන් දුක කියේ මොකක්ද? ඉපදීම ගැන, ලෙඩවීම ගැන, මරණයේ ස්වභාවය, මරණයේ ස්වභාවය කිව්වේ මරණ හැටි නෙමෙයි, බෙල් වල දාගෙන මරණ හැටි, වහ බොල්ල මරණ. එහෙම එක නෙමෙයි මරණයේ ස්වභාවය කියන්නේ. ලෙඩවීමේ ස්වභාවය කියලා කියන්නේ පිළිකාවක් ගැන කියලා දෙන එක. බයෝසයන්ස් පාඩමයි ඇනටොමි ඇන්ඩ් ෆිසියොලොජි පාඩමක් නෙමෙයි බුදුරජාණන් කියලා දුන්නේ. ලෙඩවීම කියලා. ඒ කියන්නේ ලෙඩවීමෙන් වෙන තියෙන අනතුර, මේ සසර මෙහෙම අනතුරක් තියෙනවා. ඒකේ යථාර්ථය. මරණය ගැන කියලා දුන්නේ මෙන්න මෙහෙම ඉපදෙමින් මැරෙමින් යන ගමනක් තියෙනවා. කොයි ලෝකෙක ඉපදුණා ඒ සත්වයන්ගේ ඒ සත්ව ලෝකවල උපතක් ඇද්ද? උපදින ස්වභාවයක් ඇද්ද? කලොරිය කිරීමක් ඇද්ද? අන්න කියලා දේශනා කරනවා. ඊට පස්සේ ප්‍රියයන්ගේ වෙන්වීමේ දුක ගැන ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය ස්වරූපෙන් යුතු රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බා දම හරි ලස්සනට සතිපට්ඨාන සූත්‍රයේ තියෙනවනේ දුක ඔය වචන ටික එක එක විස්තර කරලා. ඉෂ්ඨකාන්ත මන ප්‍රිය ස්වරූප ඇතිකනේ රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු වලින් වෙන්වීමක් වෙයිද? දුර්වීමක් වෙයිද? ඈත් කරන්න වෙයිද? ඒ දේවල් නැති වෙයිද? එතකොට එයාට ඇති වෙනවා කියන හිතේ දුකක්. ඉෂ්ටු දේවල් තියෙනවා කියන අම්මා මාතාව පිතාව ওই විදිහට හරි ලස්සනට දේශනාවේ තියෙන අම්මා තාත්තා සහෝදරයා සහෝදරිය නේ හිතමිත ඒගොල්ලන්ගේ වෙන් වෙන්න ඇද්ද? ඕක මොන දෙන්න වෙනවා අය කිව්වා. බුදුරජාණන් දේශනා කළා. ඒතර කැමති දේ නොලැබීමේ රූප ශබ්ද ගන්ධ රස තියෙනවා කිව්වා. අපි කැමති ඒවා අපිට ලැබෙන්නේ නැහැ. බුදුරජාණන් දේශනා කළා. එතකොට ඔය යථාර්ථය යන්න තේරුම් ගන්න. තේරුම් ගත්තොත් තමයි දුක මොකක් කරන්නද තියෙන්නේ භාගතුන් වහන්සේ දේශනා කළේ. අවබෝධ කරගන්න. අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ කිව්වා. දේශනා කළා. මෙහෙම එකක් තියෙනවා කියලා ඉස්සෙල්ලා තේරුම් ගන්න එපානේ. දැන් ඒ කියන්නේ මෙහෙම එකද ඉගෙන ගන්න බැරි ළමෙක් දැන් යා පාඩා ඉගෙන ගන්න බැහැ කියන එක Tamanට මේක අමාරුයි කියන එක ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕනේ. නැතුවානේ මට පුළුවන්. මම තමයි සුපිරිය කියලා කොච්චර අර නෙවින් යන්න කතාව තිබුණට
හබලක් වන්නේ දෙයට ඉගෙන ගන්න බෑ. අනේ මට මේක අමාරුයි, මම මේක තේරුම් ගන්න ඕනේ, මම මේක අහගන්න ඕනේ, මම මේ සඳහා කැප වෙන්න ඕනේ, මම මේ සඳහා උත්සාහ කරන්න ඕනේ. 20ක් වුණත් බලන්නකෝ එහෙම නෙමෙයි. එහෙම තමයිනේ. ධර්මය නම් තේරුම් ගන්න එක කොහොමද? බුදුරජාණන් දේශනා කළා තමන් රැවටිලා ඉන්නේ. මේ විදිහට මේ සිතට තමන් වහල් වෙලා ඉන්නේ. හිතට තමන් ගැති වෙලා ඉන්නේ කියන එක තේරුම් ගන්නත් හැකියාව ලැබෙන්නේ කොහොම කෙනෙකුටද දන්නවද? භාගතුනක දේශනා කළේ ප්‍රඥාවන්ත කෙනෙකුටයි. ඒවා එහෙම ලේසි පහසු නිකන් යන්න වාලේ අයට මේක තේරුම් ගන්න බෑ කියලා දේශනා කළා. ප්‍රඥාවන්තෙක් මේ තේරුම් ගන්න කිව්වා තමන් එනිලා ඉන්නේ කියන එක. දැන් සමහරව එනිලා හිටියට සමහරව හිතන් ඉන්නේ මොකද්ද? මම එනිලා නෑ කියලා. යා කවුරු කෙනෙක්ද? බුදුරජාණන් දේශනා කළ වඥානීකි. ප්‍රඥාවන්තයෙකුට තමයි තේරෙන්නේ කිව්වා තමන් අනුතරේ වැටෙන තමන් අනුතරේ වැටලා ඉන්නෙත් කියලා. ඔහු ප්‍රඥාවන්තයෙකි කියලා භාගතුන් වහන්සේ දේශනා කළා. එතකොට ඔන්න ඔය අනතුර අපේ ජීවිතේ යන්න තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේට ඒ සම්මා සම්බුද්ධ කියලා කෙනෙක් දුක ගැන ඊට පස්සේ දුකේ හේතුව ගැන දේශනා කළා. ගුරු උපදේශ රහිතව අවබෝධ කළා. ඔය දුක් ටික ගැන කියලා ඔහොම හිතට අහුවෙලා ඉන්නේ මේ විදිහට නිට්ටයයි සුඛයි ආත්මයි කියලා අහුවෙලා ඉන්නේ කියලා දේශනා තේරුම් අරගෙන ඒ දුක හටගන්නේ මෙන්න මෙහෙමයි කියලාත් බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ තනිය මේදා බොහෝ මුලදී අවබෝධ කරගත්තනේ. දැන් අපේ ඥානීය අනුවට සමහර ලෝකයේ සමහර මිනිස්සු අපේ සමහර ඇති ගෙදරත් ඇති ආච්චි කිසියගේ හැටියට සමහර අම්මලා තාත්තලා අපිම වෙන්නත් පුළුවන්. අපි අනුන්ට නොකියමුකෝ. අපිම සමානලාට හිතන් ඉන්නේ දුක දුන්නේ කවුද? දේවතාවුන් වහන්සේ කියලානේ. දුක දුන්නේ සමහර වෙලාවට මහා බ්‍රහ්මයා කියලානේ. එහෙම නෙමෙයි. එහෙම තමයි. ඇයි එහෙම නෙමෙයි කියන්නේ? මම බලන්නේ එහෙම තමයි කියලා කියන්නේද? කොහොමද මේම? ලෙඩ හැදුනම අපි දුවන්නේ නැද්ද? පළතුරු වට්ටිය උස්සන්න අපිට මතක් වෙන්නේ නැද්ද? එහෙනම් ඉතින් හරිනේ. එතකොට අපි හිතන්නේ ලෙඩ හැදුවේ කවුද? එහෙනම් දන්නවා. දේවතාවුන් වහන්සේ කියලා දුවන්නේ. එහෙනම් අහුවෙලා තමයි. වයසට අපිට දෙඩක් දුකක් පීඩාවක් කරදරයක් කෙනෙකුට අපිට මතක් වුණේ කවුද? කේතනේ. ඇත්තටම අපේ කේත කවුද? කේත තමයි තමා කේත. කේතත් අපිමයි. රාහුත් අපිමයි. හොඳට බැයි. මේ දුක හදාගෙන තියෙන්නේ කවුද? තමා විසින්මනේ. ලෙඩ වෙන්නේ, මැරෙන්නේ, ශෝක කරන්න වෙන්නේ, පරිදේවය, දුක, දුම්නස, සුසුම්නැලීම්, කායික දුක්, මානසික දුක්, ඔය දේ ඇතිවන්නේ කුමක් ඇති කල්ලිද? භාගතුන් වහන්සේ දේශනා කළේ ඉපදීම ඇති කල්ලිනේ. ඉපදුණීමක් නිසා කියලාද භාගතුන් වහන්සේ දේශනා කළේ. විපාක පිණිස කර්ම සකස් වීම ඇති කල්ලි කියලානේ. එතකොට එතන කේත කියලා නෙමෙයි, බ්‍රහ්මයා කියලා නෙමෙයි, දේවතාවුන් වහන්සේ කියලා අපි නේද හිතුවේ ඒ විදිහට. එතකොට එහෙනම් මේ විපාක පිණිස කර්ම සකස් කරගත්ත කේතා කවුද? තමම යන්නේ. එක තමයි මං කිව්වේ කේතා අපිම තමයි කියලා. කපුටගේ පින්තූරේ නෙමෙයි ගහන්න ඕනේ, අපේ පින්තූරේ ගහලා තමයි අපි පූජාව තියන්න ඕනේ. හරිනම් එතකොට ඔන්න අපි එතකොට දැන් තේරෙනව නේද? අපි හිතට අපි කොච්චර අහුවෙලාද කියලා. අපි අහුවෙලා ඉවරයි. අහුවෙලා නෑ නෙමෙයි, අහුවෙලා ඉවරයි. අහුවෙලා ඉවරයි හොඳටම. එතකොට අහුවෙලා ඉන්න කියනවා කියන එක තේරුම් ගත්තොත් තමයි කෙනෙකුට ඒකෙන් නිදහස් වෙන්න පුළුවන් වෙන්නේ. ඒ තේරුම් ගන්න කොහොම කෙනෙක්ද? භාගතුන් දේශනේ ප්‍රඥාවන්ත කෙනානේ. එතකොට එයා තේරුම් අරගෙන උපකාර කරගත්ත යට දෙයක් තියෙනවා.
මොකක්ද බුදුරජාණන්ගේ ධර්මය? ආනි ධර්මයේ තමයි භාගතුන් වහන්සේ යන දේශනා කරන්නේ. දුක මේකයි. දුක හටගත්තේ මොකෙන්ද? අන්න තණ්හාව. පුනර්භවය ඇති කරන ආස්වාදයෙන් එළෙන ඒ තන සතුට යායන් තණ්හා පූර්ණෝ භවිකා නන්දි රාග සහගත తත්‍ර తත්‍රා විනන්දින ඔය විදිහට අපි කියලා තියෙනවනේ. මොකද්ද? ධම්සපවත සූත්‍රය අපි ඕනතරම් කියලා ඉතින් අපිට කිව්වට අපිට හිතුන්නේ නේ. එන්නේ සූත්‍රයේම තියෙනවා. මොකද්ද? දුක දුන්නේ දුකේ හේතුව මොකද්ද? කවුද කියන එක? තණ්හාව. ඒ තණ්හාව හදලා දෙන්නේ මේ රැවටිලි සහගත සිතින් රවට්ටලා දෙන්නේ. රවට්ට තණ්හාව පෝෂණය කරනවා. කරවන්න අන්න සසර යනවා. දුකේ හේතුව ඕනේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ හරිපුත් සම්මා සම්බුද්ධත්වය කියලා කියන්නේ භාගතුන් වහන්සේ ඒ දුකෙන් නිදහස් වීම ගැනත් ගුරු උපදේශ රහිතව සාක්ෂාත් කළා. මොකද්ද? නිවන. දැන් සමහර නම් අපිට කරන්නේ මෙහෙම වෙනවා කියලා යා ඊට පස්සේ අර මේ අනාථ කරලා දාන එකනේ. දුක මේකයි කියව ඊට පස්සේ නිසද්දයි නේ. බුදුරජාණන් අපි අනාථ කළේ නෑනේ. මග දාලා ගියේ නේ. අතරමං කෙරුවේ නේ. දුක ගැන දේශනා කරලා දුක හටගන්නේ මෙහිමයි කියලා දේශනා කරලා දුක නිරුද්ධ වීම නිසා ඔබට සාක්ෂාත් වන්නේ මෙන්න මේ තැනයි කියලා දේශනා කරලා හරි පුදුමයි සම්මා සම්බුද්ධත්වය කියන්නේ. බුදු කෙනෙක්ගේ තිබෙන මහා කරුණාව කියන්නේ අන්න ඒකයි. ඒ දුකින් ඉපදීමින් ලෙඩවීමෙන් මරණයෙන් ශෝකයෙන් පරිදේවයෙන් දුකින් දුම්නසින් නිදහස් කරවන්න පුළුවන්. නිදහස් කරවන ප්‍රගුණ කර යුතු මාර්ගය ගැන දේශනා කළා. හරි පුදුමයිනේ. බලන්නකෝ. සම්මා දිට්ඨියෙන් ඇරෙන්න සම්මා සංකල්පය ඇති කරගන්න නැති තාක් සම්මා වාචා සම්මා කම්මන්තය සම්මා ආජීවය සම්මා වායාම සම්මා සති සම්මා සමාධි වශයෙන් තිබෙන ඒ මාර්ගාංග පුරුදු කරගන්න නැති තාක් ඔහුගේ සිතේ වහලෙක්. ඒ වහල් භවෙන් නිදහස් කරවන්නේ ඒ සම්මා දිට්ඨියනුයි. ඒ වහලෙක් කිව්වේ සම්මා දිට්ඨිය නැති අනිත් සම්මා දිට්ඨියට ඕන එක තේරුම් ගන්න මෙහෙම කියමු. සම්මා දිට්ඨියට විරුද්ධ වචනේ මොකද්ද? මිත්‍යා දෘෂ්ටිය. එතකොට මිත්‍යා දෘෂ්ටිය ඇති වෙන්නේ ඇඟේද? මිත්‍යා දෘෂ්ටිය ඇති වෙන්නේ අතපයේද? ඒ හිතේනේ. එතකොට යා දෘෂ්ටියෙන් ගලවන්නේ අන්න සම්මා දිට්ඨියනුයි. වැරදි දෘෂ්ටියෙන්. ඒකයි එයාගේ සිත් දැන් තේරෙනවද? අපි හිතන් හිතේට ධර්මයේ හැසිරෙනවා කියන එක කයත් එක්ක යන්නේ කයින් කරන සෙල්ලමක්ද? එතකොට මේක නෑ වචනයෙන් කරන සෙල්ලමක්ද? හිතත් එක්ක යන්න තියෙන ගමනන්නේ. හිතගෙන මන අවධානයෙන් ඉඳ බල හැම වෙලේම අවධානයෙන් ඉන්න ඕන එකක් තියෙනවා. මොකද්ද? හිතගෙන. සිතගෙන අවධානයෙන් ඉඳගෙන බැලුවොත් අන්න හිත හරියට කන්ට්‍රෝල් කරගත්තොත් මොකද ඊට පස්සේ වෙන්නේ? කයත් වචනෙත් කන්ට්‍රෝල් වෙනවා. සිතගෙන අවධානය නැති තාක් කයට කොච්චර දීලා තිබුණත් වචනට කොච්චර තැන දුන්නත් ඇයි මොකද? හිත අංජ බජල්නේ. කය වචනේ කොහොමත් අන්න වෙනස් වෙලා යනවා. ඕක නේද අපිට වෙන්නේ. ඒකනේ නිගණ්ඨනාත පුත්ත කිව්වේ මොකද්ද? කාය දණ්ඩ කාය තමයි මුල් වන්නේ කිව්වා. වචී දණ්ඩ වචනේ තමයි මො හිතේ කතාවක් නැහැ කිව්වා. එතකොට ඒක කාය වචනේ කියන එකත් එහෙම මුල් වෙනවා කියන එක නැත්නම් හිතේ කතාව වයින් කියන එක කාගේ බනක්ද එතකොට? නිගණ්ඨයාගේ බන. බුදුරජාණන් දේශනා කළේ මනස හැම දෙයකම මුල් වෙන්නේ.
මතකද නේද අපි ඔලවල් පන්ති අර බුද්ධාගම පොතේ පළවෙනි ගාථාව අපිට විභාගෙට ලියන්න ආපු ගාථාව මනෝපොබ්බංගම ධම්ම ගාථාවේ තිබෙහිමනේ. මනසමයි හැම දෙයකම මුල් වන්නේ. මනෝසිතා මනසමයි මුල් වන්නේ ශ්‍රේෂ්ඨ වෙන්නේ. ඒ මනස ඊළඟට මොකද්ද දේශනා කළේ බුදුරජාණන්සේ ගාථාවේ? ඒ මනස අවුලුනොත් මනසාචේ පදුට්ටේන අන්න දුෂ්ටම වුණොත් නරක වුණොත් ඒක කුණු වුණොත් ඒ මනස දුෂ්ට වුණොත් අන්න දුෂ්ට සිතින් මොකද දාන්නේනව කය වචනේ භාසතිව අන්න කියනවාද කරෝතිව කරනවාද තතෝනං දුක්ඛමන් වේති එයාට දුක එනවා කිව්වා කොහොමද අර චක්කම්ම වහතෝ පදං ගුණාගේ බෙන්දපු කරත්තේ රෝදේ කැරකි පිටිපස්සෙන් එනවා වගේ අන්න දුක එනවා. යහපත් වුණොත් ඡායාව අනපායිනි. සෙවෙනෙල්ල වගේ බරක් නොවී එනවා. මතකද ඒ ගාථාව? එතකොට එහෙනම් හොඳට අපි රැක ගන්න ඕනේ යම් පිරිසක් උත්සාහ කරන්න ඕනේ. සිත ගැන අවධානයෙන් ඉඳයි. එහෙම හිටියොත් ආවේගය එනකොට තේරෙයි මේ ඉන්නේ ආවේගයයි. මේ ඉන්නේ ක්‍රෝධයයි. මේ ඉන්නේ ඊර්ෂ්‍යාවයි. මේ ඉන්නේ රාගයයි. මේ ඉන්නේ තරහයි. මේ ඉන්නේ ගුණමකු බවයි. මේ ඉන්නේ එකට එක කිරීමයි. මේ ඉන්නේ මාන්නයයි. අන්න එතකොට බේරෙන්න පුළුවන් වෙයි. නැති වුණොත් මේ ඉන්නේ වලේම තමයි කවදත් ඉන්න වෙන්නේ. මොකක්ද ඉන්න වල? අනේක ಜಾති සංසාර සසරෙම තමයි. ඉතින් මේ කීපු ටික ගැන පොඩ්ඩක් මේ ඔබ හිතන්න ඔබේ ජීවිතය ගැන ඔබ කල්පනා කරලා බලන්න. ඉතින් ඒක කල්පනා කරන්න තියෙන කවුරු විසින්මද? තමා විසින්ම තමයි. වෙන කවුරුත් ඇවිල්ලා කල්පනා කරලා දෙන්නේ නැහෙනි. එතකොට ඒ නිසා මේ බුදුරජාණන්සේගේ ධර්මය හොඳට නුවණින් විමසන්න. විමසුත් විතරයි යන්නේ එකට කියනවා යෝනිසෝ මනසිකාරය කියලා. එහෙම කළොත් විතරයි කවදා හරි ධම්මානුධම්ම පටිපදාව කියන තැනට ඒ කෙනාට යන්න වාසනාව ලැබෙන්නේ නැත්නම් ධර්ම ශ්‍රවණී විතරයි යාට ඉතුරු වෙන්නේ. එක්ක නැත්නම් මුකුත් නැති විදිහට තමයි යාගේ ජීවිතේ ඉඳ වෙන්නේ. ඉතින් ඒ නිසා අහනයිටයි කියනයිටයි හැමෝටම මේ ධර්මයේ නුවණින් ඉවසලා ගෞතම බුදු සසුනේ පිළිසන්න ලබන්න ඔබ අප හැම දිනාට වාසනාව සැලසේවා. පුණ්‍යානුමෝදනාව අද ලක්විරු දායකත්ව ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරන්නේ අංක 4-5 XB එඩ්මන්ටන් නිවාස සංකීර්ණයේ එඩ්මන්ටන් පාර කිරුළපන කොළඹ 6 යන ලිපිණී පදිංචි ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජිකා පින්වත් PNR සිටුගේ මහත්මිය ප්‍රමුඛ පුතා නුමින්ද එදිරිසිංහ ඒ වගේම දුව ඉරෝෂණී නදීශානි දුව ලේලිය මංගලික ඒ වගේම බෑනනුවන් වන ඩිලාන් සහ මෙලන්ග ඒ වගේම මුණුබුරු මිනිබිරියන් ඇතුළේ පවුලේ සියලු දෙනාගේ දායකත්වයෙන් යුක්තව මීට වසර 2කට පෙරහිදී මිය පරලොව ගිය EAJ එදිරිසිංහ ආදරණීය තම පියාණන්ට පින් අනුමෝදන් කිරීමේ බලාපොරොත්තුවෙන් මෙලෙස රැස් කරගත් සියලු පින පින් කැමැති සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා සක්දෙව් රජුන් ධතරාෂ්ට විරුද්ධ විරූපාක්ෂ වෛශ්‍රවණ සතරවරම් දෙව් මනත දරුවන් ආලවක සෙන්පතිතුමන් ඇතුළු සියලු සෙන්පති දෙවිවරුන්ට මේ පින් බිමට අධිග්‍රහිතව සිටිනා සියලු දෙවියන් සුමන සමන් දෙවියන් දුන් ඇතුළු නානා නම් ගුත්වාසී ප්‍රදේශ බාර පළාත් බාර සියලු දෙවියෝ ඔබ අප හැම දෙනාගේ මිෂ්ඨ දේවතාවුරුද මේ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන දෙවියන් බ්‍රහ්මීන් දිව්‍යාවසෙන් වරණීන් සැපයෙන් බලයෙන් වැඩිත්වා. ශ්‍රද්ධාවෙන් සීලයෙන් දහම් දැනුමින් ත්‍යාගයෙන් ප්‍රඥාවෙන් වැඩිත්වා. පිනින් සතුරුන සියලු දෙවියන්ගේ දිව්‍ය රැකවරණ ආරක්ෂා උදව්පකාර ඔබ අප හැම දිනකටම සලසා දෙත්වා. දෙවියෝද බ්‍රහ්මයෝද මේ පින් අනුමෝදන්ව ගෞතම බුදු සසුනේ චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ කරත්වා. ඒ වගේම ප්‍රධාන අරමුණ වන මීට වසර 2කට පෙරදී මිය පරලොව ගිය
EAJ එදිරිසිංහ ආදරණීය තම පියාණන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ඔබ අප සීල දෙනා නමින්ද මිය පරලොව ගොස් ඥාති වර්ගයා පින් බලාපොරොත්තු වෙන් ඇත්නම් ඒ සීල ඥාතීන්ද දෙමව්පිය ගුරුවර ඒ ඥාති වර්ගයා මිය පරලොව ගොස් ඇත්නම් ඒ ඥාතීන්ද මේ පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලොව ජීවිතයේ සැපවත් වෙත්වා සූපත් වෙත්වා සූපත් වෙත්වා. ඥාතීන්ද සංසාර දුකෙන් අත මිදෙත්වා. දායකත්වයේ දරූ 4-5 XB එඩ්මන්ටන් නිවාස සංකීර්ණයේ එඩ්මන්ටන් පාර කිරුළපන කොළඹ 6 යන ලිපිණේ පදිංචි පින්වත් ශ්‍රද්ධා ධර්මදාන සමාජිකා පින්වත් PNR සිටුගේ මහත්මියටත් ඒ වගේම ප්‍රමුඛ පුතා නොමින්ද එදිරිසිංහ දුව ඉරෝෂණී ඒ වගේම නදීශානි දුව ලේලිය මංගලිකා බෑනනුවන් වන ඩිලාන් සහ මෙලංග ඒ වගේ මුණුබුරු මිනිබිරියන් ඇතුළු පවුලේ හැම දිනාටමත් මේ පින් අනුමෝදනයේ හැම දිනාමත් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා චිරජීවනයේ දීර්ඝායු සම්පත් සැලසෙත්වා ආයු වර්ණ සැප බලයෙන් වැඩෙත්වා ශ්‍රද්ධාවෙන් සීලයෙන් දහම් දැනුමින් ත්‍යාගයෙන් ප්‍රඥාවෙන් වැඩෙත්වා. ඒ හැම දිනාටත් සුවසේ ජීවිතවලට තව තවත් පින් දහම් එක්රැස් කරගෙන ගෞතම බුදු සසුනේ පිළිසන ලබන්න මේ සීල පිණුත් ඒකාන්තයෙන් හේතුපකාර වෙත්වා. ඒ වගේම මේ සීලුම පුණ්‍ය ධර්මයන්ද ඔබ අප සීලු දෙනා නන්නයරින් රැස් කරන්නා වූ සීලු පින්ද ඔබ අප හැම දිනාගේම ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. පින්වත් ගුරු දෙවිඳුන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා ආයු වර්ණ සැප බලයෙන් වැඩිත්වා. තුනුරුවන්ගේ සරණින් දෙවි රැකවරණින් තව තවත් උතුම් ශාසනික මෙහෙවරේ දෙමින් ගෞතම බුදු සසුනේ පිළිසන ලබන්න මේ සියලු පිණුත් ඒකාන්තයෙන් හේතුපකාර වෙත්වා. ලක්වාසී ලෝවාසී ගුණධම් වරිණ මහා සංඝරත්නයට මේ පින් අනුමෝදන් වෙත්වා. මහා සංඝරත්නයටද නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ දීර්ඝායු සම්පත් සැලසෙත්වා. ආයු වර්ණ සැප බලයෙන් වැඩෙත්වා. උතුම් ශ්‍රද්ධාවෙන් සීලයෙන් දහම් දැනුමින් ත්‍යාගයෙන් ප්‍රඥාවෙන් වැඩෙත්වා. තුනුරුවන්ගේ සරණින් දෙවි රැකවරණින් පෙනෙන නොපෙනෙන බාධා කරදර හිරිහැර පීඩාවන්ගෙන් තොරව සිතන පතන ආකාරයෙන් ජීවිතවලට තව තවත් පින් දහම් එක්රැස් කරගෙන ගෞතම බුදු සසුනේ පිළිසන ලබන්න මේ සීල පිණුත් ඒකාන්තයෙන් හේතුපකාර වෙත්වා. ඒ වගේම මේ සීල පුණ්‍ය ධර්මයන් ඔබ අප හැම දිනාගෙම දෙමව්පියන්ට ගුරුවර නෑදෑ හිත මිතුරු ඇතුළු සීල දිනාටමත් ශ්‍රද්ධා මාසික ධර්ම දානින් උදව්පකාර කරන නන්නයරින් උදව්පකාර කරන්නා වූ සිව්පසයෙන් උපකාර කරන හැම දිනාටත් සමලෙස මේ පින් අනුමෝදන්ව ඒ ඔබ අප සීල දිනාමත් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආයු වර්ණ සැප බලයෙන් වැඩෙත්වා. ශ්‍රද්ධාවෙන් සීලයෙන් දහම් දැනුමින් ත්‍යාගයෙන් ප්‍රඥාවෙන් වැඩෙත්වා. මේ පින්වත් හැම දෙනා කරන කියන සිතන පතන සිළු ධාර්මික ඉටුම් පැතුම් රැකී රක්ෂාවන් වේලහෙළඳාම් ගොවිතැන්පත් දූදරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී ඇතනම් ඒ හැම දෙයක්මත් ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. තුනුරුවන්ගේ සරණින් දිවි රැකවරණින් පෙනෙන නොපෙනෙන බාධා කරදර හිරිහැර පීඩාවන්ගෙන් තොරව සුවසේ ජීවිතයට පින් දහම් එක්රැස් කරගෙන ගෞතම බුදු සසුනේ පිළිසන ලබන්න මේ සීල පිණුත් හැම දිනාට ඒකාන්තයෙන්ම හේතුපකාර වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ලක්විරෝ දායකත්ව ධර්මදේශනය